Right. High quality physics paper class සහස්‍රම application වලින් දාපු model paper අංක 1 විවරණය කරන්නයි දැන් අපි යන්නේ. බලන්න පුතේ ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1 දැන් මම මෙතන පුතේ මේ පරිපූර්ණ විවරණම දෙන්නේ නැහැ. මොකද පරිපූර්ණ විවරණ මගින් කරන්නේ ළමයාගේ පරිකල්පන ශක්තිය මොට කරන එක. හැමතිස්සෙම ඔයාගේ පරිකල්පනය දියුණු කරන්න නම් මේ ගේම ඔයාට ගහන්න දෙන්න ඕන. මේ ගේම ගුරුවරයා ගහලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ පරිකල්පනය දියුණු කරන්න අවශ්‍ය සියලුම ට්‍රික්ස් භාවිත කරනවා. පරිපූර්ණ විවරණය වෙනුවට ඔයාට යම් දේවල් ගොඩනගා ගන්නයි මම හැමතිස්සෙම පුරුදු කරන්නේ. එතකොට මම ප්‍රශ්න කියවන්නේ නැහැ. ප්‍රශ්නාංක කියලා. ඒ ප්‍රශ්නවා කියවලා තියෙන්න ඕන. ඒ අනුව තමයි පිළිතුරු අවබෝධ කරගන්නට වෙන්නේ. ප්‍රශ්නාංක 1 කියන්නේ මේ දීලා තියෙන එක් මිනුම ලබාගත්ත උපකරණය වලින් සාපත්‍ය වන්නේ. ඉතින් පළවෙනි එක පුතේ 6.21 සෙන්ටිමීටර් නේ 61.1 මිලිමීටර්. දැන් මේක ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් ඔය සාමාන්‍ය මිනු උපකරණයෙන් එච්චර දිගක් ගන්න පුළුවන්ද? සහ තියෙන දශම ස්ථාන සංඛ්‍යාව. දැන් වර්නියර් කැලිපරේ මිලිමීටර් දශම ස්ථාන එකකට නෙමෙයි පුළුවන්. ඒක නිසා මෙතන 6.21 සෙන්ටිමීටර් කියන්නේ 62.1 මිලිමීටර පුතේ. එතකොට ඔය 62.1 මිලිමීටර මනින්න පුළුවන්. 6.21ක් වගේ මනින්න පුළුවන් සාමාන්‍ය වර්නියර් කැලිපරේ. සාමාන්‍ය වර්නියර් කැලිපර විද්‍යාගාරයේ තියෙන මනින්න පුළුවන්. කුහරයක ගැඹුර ඒත් වර්නියර් කැලිපරේ 87.2 මනින්න පුළුවන් දශම ස්ථාන 1යි. මයික්‍රොමීටර් කුවාමානෙන් කම්බියක විෂ්කම්බිය 13.51 මිලිමීටර. බලන්න පුතේ දශම ස්ථාන දෙකකට. දැන් 1.315 සෙන්ටිමීටර කියන්නේ 13.51 සෙන්ටිමීටර. ඉතින් සෙන්ටිමීටර මෙච්චර ගාණක් සම වෙන 13.51 මිලිමීටර. දශම ස්ථාන දෙකයි තියෙන්නේ. දෙකකට මනින්න පුළුවන්. මීටර රූලෙන් දණ්ඩක දිග 68.5 සෙන්ටිමීටර 100ට වඩා අඩුයිනේ. සෙන්ටිමීටර් 100ට වඩා වැඩි නම් සාමාන්‍ය මීටර වල මනින්න බෑ. මීටර වල කියන්නේ සෙන්ටිමීටර් 100යිනේ මනින්න පුළුවන්. එහෙනම් මේක මනින්න පුළුවන්. එතකොට මේක 2.651 සෙන්ටිමීටර් පොතක් ගණකම මනින්න පුළුවන්. හරිනේ මිලිමීටර වලින් දශම ස්ථාන 2යි. දශම ස්ථාන ගාන ගත්තොත් පුතේ මේක නිවැරදි. හැබැයි සාමාන්‍ය ඔබ මේක මතක තියාගන්න ඔබ දැනගෙන ඉන්න ඕන. සාමාන්‍ය විද්‍යාගාරයේ පවතින මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් මනින්න පුළුවන් වෙන උපරිම දිග වෙන්නේ 2.5 සෙන්ටිමීටර්. එතකොට සාමාන්‍ය මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් මනින්න පුළුවන් උපරිම දිග වෙන්න පුතේ සෙන්ටිමීටර් 2.5යි. හරිම සරලයි. තේරුණා නේද? right. එහෙනම් 2.6 සෙන්ටිමීටර් මනින්න බෑ. පිළිතුර ලෙස ගන්න වෙන්නේ පස්වන පිළිතුර. මම චූටි විවරණයක් දෙනවා. ලොකු විවරණයක් දෙන්න තු ලියා ගන්න. හරි මේක ලියා ගන්න පුතේ. මොකද ඔබ විවරණයක් ලියා ගන්නවා. වීඩියෝ එක නතර කරලා. මෙහෙම ලියන්න ඕනේ. ලියන්න පුතේ මෙහෙම. සාමාන්‍ය විද්‍යාගාරයේ පවතින වීඩියෝ නවත්ත වේගෙන් ලියනවා. වීඩියෝ එක නතර කර වේගෙන් ලියන්න ඕන. සාමාන්‍ය විද්‍යාගාරයේ පවතින මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් මැනිය හැකි උපරිම දිග 2.5 සෙන්ටිමීටර වේ. උපරිම දිග 2.5 සෙන්ටිමීටර වේ. සෙන්ටිමීටර වේ. හරිනේ? right. පිළිතුර 5. බලන්න දෙක. මේ දීලා තියෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙල සකස් කරලා. ඉතින් මේක මොන ප්‍රශ්නයක්ද පුතේ? උපසර්ග වලින්. D කියන ඩෙසි අපි දාමු 10 න් 1යි. ඩෙසි කියන 10 න් 1යි. මේ මයික්‍රෝ 10 න් 6යි. ටෙරා 10 12යි. ගිගා 10 9යි. ඉතින් ආරෝහණ පිළිවෙල සකස් කරලා අඩුම එක මෙයානේ. එහෙනම් B. ඊළඟට එන්නේ 10 න් 1 A. ඊළඟට එන්නේ 10 9 G. G කියන D. මෙයා D. මෙයා කවුද පුතේ? C. B A D C නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. හරි. මේක නම් ලොකු ලියන්නක් අවශ්‍ය නැහැ. මේක මේ විදිහට සටහන් කරගන්න. වීඩියෝ එක නවත්තලා සටහන් කරගන්න පිළිතුර 4.
පිටික නතර කළ සටහන් කරගන්න බලන්න පුතේ. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3ත් මානවල තම ලස්සන ගැටලුවක්. a සමානයි bx වර්ග ධන x ධන bc යන සමීකරණයේ සත්‍යය සලකන්න. a b මාන සමානයි එකකට c මාන වලට. ඒ ගොඩාක් ළමයිට මේක පුතේ වරද්ද ගන්න එකක් මේක හිතා ගන්නත් බැරි වෙනවා සමහර ළමයිට. සමහර දරුවන්ට පුතේ මේක හිතා ගන්නත් බැරි. මෙන්න මෙතනින් පටන් ගන්න. පුතේ මෙන්න මේ x කියන්නේ පදයක දර්ශකයක්නේ. හොඳට මතක. මේ x කියන්නේ පුතේ මේ පදයක දර්ශකයක්. දර්ශක වලට මාන නැහැ. x කියන්නේ පුතේ පදයක දර්ශකයක් නිසා දර්ශකයකට ඒකකව මාන නැහැ. එහෙනම් x කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. එක්ක මේක 1 නැත්නම් 2 නැත්නම් 3 නැත්නම් 4 ඔය විදියට. එහෙනම් පුතේ මෙයාට මාන නැහැ. x ට මාන නැත්නම් පුතේ මේ x ට මාන නැහැ. ඉතින් මේ පදයයි මේ සම්පූර්ණ පදයයි එකතු වෙලා තියෙනවා. මේ පදයයි මේ සම්පූර්ණ පදයයි එකතු වෙලා තියෙන නිසා මෙයාට මාන නැත්නම් BC පදයටත් මාන නැහැ. එහෙනම් BC පදයට මාන නැත්නම් BC සමාන 1. එහෙනම් B ගේ මාන සමාන වෙනවා කාටද පුතේ? 1ට C ගේ මාන. ඒ BC පදයට මාන නැත් C මෙපතර ගෙනචොත් B ගේ මාන සමාන වෙනවා 1ට C ගේ මාන. එහෙනම් ඒ ප්‍රකාශය පැහැදිලිවම සත්‍යයි. B ප්‍රකාශය A හි මාන සමානයි B හි මාන. ඉතින් හැබැයි අපිට ඕක කියන්න බෑනේ. දැන් මේ මෙහෙම ගන්න පුළුවන්. දැන් මෙන්න මේ පදයට මාන නැහැනේ. මේ පදයට මාන නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් A හි මාන සමාන වෙනවා පුතේ B වල x ගේ මාන වලට. දැන් x ට මාන නැති නිසා A ගේ මානයි B ගේ මානයි සමානයි කියලා හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ පුතේ. අපි නිකපට හිතමු මේක වර්ගය කියලා. ඉතින් A ගේ මාන සමාන වෙන්නේ B ගේ වර්ගේ මාන වලට. A ගේ මාන සමාන වෙන්නේ B වර්ගයේ මාන වලට. නේද? එහෙනම් A ගේ මානයි B ගේ මානයි සමාන නැහැ. A ගේ මාන සමාන B වර්ගේ මාන. දැන් මෙයා තුනනම් A ගේ මාන සමාන වෙන්නේ B ඝනයේ මාන වලට. එහෙනම් A ගේ මානයි B ගේ මානයි සමානයි කියලා ගන්න. දැන් හැබැයි පුතේ A ගේ මාන සමානයි B ගේ x වල මාන වලට. x කියන්නේ 2 නම් A ගේ මාන සමාන වෙනවා B ගේ වර්ගයේ මාන වලට. එහෙනම් B ගන්න දෙන්න C. එහි මාන සමානයි BC හි මාන. ඉතින් BC ට මාන නැහැනේ. BC ට මාන නැහැ. A ට මානයක් තියෙනවා. මොකද B ට මානයක් තියෙන නිසා A ට මානයක් තියෙනවා. එහෙනම් BC ගේ මාන A ගේ මාන වලට සමාන වෙන්නේ නැහැ. මොකද මෙයාට මානයක් තියෙන නිසා A ට මානයක් තියෙනවා. BC ට මානයක් නැහැ. මොකද BC ගේ මාන x ගේ මාන නැති නිසා BC ට මාන නැහැ. A ට මානයක් තියෙනවා. එහෙනම් BC ගේ මාන A ගේ මාන වලට සමාන වෙන්නේ හේතුවකුත් නැහැ. එහෙනම් පුතේ C ප්‍රකාශය පැහැදිලිව වැරදි. ඒ පමණයි සත්‍ය වෙන්නේ. ඉහත ප්‍රකාශ අතරින් අනිවාර්යයෙන්ම සත්‍ය වන්නේ තුන්වෙනි ප්‍රශ්නේ සඳහා පුතේ අනිවාර්යයෙන්ම සත්‍ය වන්නේ ඒ කියන පිළිතුර එක. අපි ඔබට ලස්සන විවරණයක් ලියාගනිමු. ලස්සන විවරණයක් ලියාගනිමු. ලියාගනිමු. ලස්සන කියන්නේ පරිපූර්ණ විවරණයක් නෙවෙයි මෙතනත්. නමුත් කියන්න ඕන දේවල් ටික ඔක්කොම කියනවා. ලියාගන්න මේ සමීකරණ A සමානයි bx වර්ගයක් x ධන bc මේ සමීකරණ ලියාගන්න වීඩියෝ එක නතර කරලා. ලියන්න. x යනු දර්ශකයක් වෙන නිසා එයට මාන නැත. x සහ bc එකතු වී ඇති නිසා bc හි මාන x හි මාන වලට සමාන විය යුතුය. මේ නිසා x ට මාන bc ට මාන නොමැති විය යුතුය. bc ට මාන නොමැති විය යුතුය. හරි. ඊට පස්සේ යන bc සමාන 1යි. bc සමාන 1යි. මේක දැක්කතේ b මාන සමාන 1ට c ගේ මාන. ඒතර b මාන සමාන 1ට c මෙන්න මෙහෙම ලියන්න. b ගේ මාන සමාන 1ට c ගේ මාන. යන්න. එනම් කැපිටල් A සත්‍ය වේ. ඊට පස්සේ මේව ලියන්න. A හි මාන සමානයි bx ගේ මාන. වර නමුත් x යනු 1,2,3 තිත්තිකක්.
ලෙස විය හැකි බැවින් B අසත්‍ය වේ. ඊට පස්සේ යන BCට මාන නොමැති නමුත් BCට මාන නොමැති නමුත් කැපිටල් Aට මාන පවතින නිසා කැපිටල් Aට මාන පවතින නිසා කැපිටල් Aට මාන පවතින නිසා C අසත්‍ය වේ. හරි. බලමු තේ ප්‍රශ්නාංක 4 තප්පර 5 ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 4 ළමයි සමීකරණ කීයක් ලියාගත්තද දන්නේ. හරි බලමු. තේ අපිට කියනවා දුම්රිය දෙකක්. මෙයා යන්නේ 12ක වේගෙන්ලු. මෙයා යන්නේ 8ක වේගෙන්ලු. නේ මෙයාගේ දිග 80යි මෙයාගේ දිග 60යි. t සමානයි බිඳුවේදී මෙන්න මේ දෙක අතර පරතර x ලෝ. නේද? තත්පර 10කදී මෙයා විසින් මෙයා සම්පූර්ණයෙන් පසු කර යනවා. සම්පූර්ණයෙන් පසු කර යන නම් x යගේ පුතේ. මෙයා විසින් මෙයා සම්පූර්ණයෙන් පසු කර ගන්න අපි සාපේක්ෂ චලිතයෙන් මේ ගැටලුව විසඳනවා. හිතන්න මෙන්න මෙතන ලක්ෂයක් තියෙනවා. මෙයාට සාපේක්ෂව මෙන්න මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට කොච්චරයි? මෙයා මේ පැත්තට 12න් එනවා මෙයා මේ පැත්තට 8න් එනවා. දෙන්න ලං වෙනවා. තප්පරෙට කීයකින්ද? මෙයා මේ පැත්තට තප්පරෙට පිට 12ක් එනවා. මෙයා මේ පැත්තට තප්පරෙට පිට 8ක් එනවා. දෙන්න ලං වෙනවා පුතේ. තප්පරයකට මීටර් 20කින්. මම සාපේක්ෂ චලිතයේ සිද්ධාන්තවලදී පුතේ මේවා ඉතාම ලස්සනට සහ විග්‍රහ කරමින් කරනවා. සරල රේඛී චලිතයටදී. තියරි අමාරු දරුවෝ මට කියන්න ඕනම දරුවෙකුට ඒ සරල රේඛී චලිතය සම්බන්ධ තියරි වීඩියෝ ටික එවන්න පුළුවන්. සමහර වීඩියෝ එහෙම දෙන්නේ නැහැ. ක්ලාස් එකේ ළමයිට විතරයි දෙන්නේ. නමුත් සරල රේඛී චලිතයේ සාපේක්ෂ චලිතය වගේ වීඩියෝ දෙන්න. ගොඩක් දරුවෝ සාපේක්ෂ චලිතයේදී එකකට සාපේක්ෂව අපි දුම් බීට සාපේක්ෂව ඊග ප්‍රවේග හොයාගන්නේ සමීකරණ දාන. v1 b සමානයි v1 e ධන v e b කියන සමීකරණ දාලා සමීකරණ ආදේශ කළා. මල්ල විකාරයි. අර මුල්ලම අපි සංවර්ධන නොවිච්චලමයි. හරිනේ? එහෙම නෙවෙයි පුතේ. දැක්කට පස්සේ හරි ලස්සනට සිද්ධාන්තය ඔළුවට වැටලා තියෙනවා. තියරි ඔළුවට වැටලා නම් වැඩේ ගොඩයි. දැන් මෙයාට සාපේක්ෂව මෙයාගේ වේගය මේ දෙක එකතු වෙනවා 20යි. 20යි මැෂින් එක. එහෙනම් පුතේ මෙයාට සාපේක්ෂව මෙයා කියන්නේ මෙයා නිශ්චලයි කියලා හිතුවොත්. මෙයා පුතේ නිශ්චලයි කියලා හිතුවොත්. මේ B නිශ්චලයි කියලා හිතුවොත් ඒ 20ක වේගයේ කොච්චර දුරක් යන්න ඕනද? 60යි 80යි. නැත්නම් පුතේ මම මේ දුර ගන්නවා. S කියලා S සමානයි මේ 60යි 80යි පුතේ 140. 140 දන x දුරක් යනවා. නේ? ඉතින් 20ක වේගයෙන් මේකට ගත වෙච්ච කාලය වෙන්නේ තත්පර 10යි. ඉතින් s සමානයි ut දාපු ගමන් මේ පැත්තට s සමානයි ut දාපු ගමන් s එනවා කීයද? වේගය 20යි කාලය 10යි. s කොච්චරද පුතේ? 200යි මීටර. ඉතින් මේ දුර 200 නම් 200 මෙතන 140 නම් එම නිසා x සමානයි කොච්චරද? 60යි මීටර. 60යි මීටර කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ. දෙවන පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. හැම ප්‍රශ්නයකම වීඩියෝ එක නතර කරලා නැවත නැවත බලන්න පුතේ. මට ඒක කියන්න බෑ හැමතිස්සෙම වීඩියෝ එක නතර කරලා දෙතුන් සැරේ බලන්න මම එක සැරේ කියලා දෙන්න. මොකද මේකේ තේරුම නැහැ නේ එකම ගැටලුව 3-4 සැරයක් කියලා දෙන්න. වීඩියෝ එක නතර කරා ආයෙත් මොලේ කරා බැලුවා. හරි. ඔන්න පුතේ පිළිතුර දෙක. අපි විවරණයක් ලියාගමු මේකට සිංහලෙන්. අඳ ගන්න මේක වීඩියෝ එක නතර කර. ලියන්න මේක. b ට සාපේක්ෂව a 20 ms ශ්‍රේණියක වේගයෙන් 20 ms ශ්‍රේණියක වේගයෙන්
තත්පර 10ක් තුළදී 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 140 ධන x දුරක් 140 ධන x දුරක් චලිත විය යුතුය. ඔය ඇතිපතේ හොඳටම ප්‍රමාණවත්. ප්‍රශ්නාංක 5 හැමෝම හදන ගුරුවරු ඔයාලට කියලා දෙන සාමාන්‍ය ක්‍රමයටම ඉස්සෙල්ලා හදනවා. ඊට පස්සේ කෙටි ක්‍රමයකුත් කියලා දෙනවා. හරිනේ? right බලන්න. පේපර් ක්ලාස් එකේදී කෙටි ක්‍රම ගොඩාක් කියලා දෙනවා ඉදිරියේදී. ගොඩාක් කියලා දෙනවා. වස්තුවක් නිශ්චලතාවයෙන් චලිත යන බව. ඒකාකාර ත්වරණයේ සරල රේඛීය මාර්ගයේ ගමන් කරනවලු. නියත ත්වරණයෙන් යනවා යන්නේ. අපිට කියන වස්තුවේ ප්‍රවේගය දැන් නිශ්චලතාවයෙන් චලිත ආරම්භනවා කියන ආරම්භක වේගය බිඳුවයි. 2ms ශ්‍රේණියක වෙන ගමන් කරපු දුර මීටර 10යි. එහෙනම් 4ms ශ්‍රේණියක වෙන්න චලිත වෙච්ච මුළු දුර කොච්චරද? මීටර 40යි. උත්තර දෙක. කොහොමද එන්නේ? මම සාමාන්‍ය විදිහට හදන්න. අපි පුතේ පළමු නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. මේ චලිතයට මේ පැත්තට දාන්න පුළුවන්. v වර්ග සමානයි u වර්ග දර 2යි as. කවුද නියත? ත්වරණයේ නියතයි. ත්වරණය යුක්ත කරන්න මෙයා මේ පැත්තට කියන්නේ. v වර්ග ඍණ u වර්ග. ඒක බෙදන කාගේද පුතේ? 2යි s ගේ. මොනවද නියත? a නියතයි 2 නියතයි. අපි ගාන හැදුවා. ඒ නිසා v වර්ග ඍණ u වර්ග බෙදීම s නියතයි නේද? ඒ පුතේ මෙයයි නේ. ඒත් නියතයි දෙකත් නියතයි නම් v වර්ග බෙදීම u වර්ග බෙදීම s නියත වෙන්න ඕන. හරි? දැන් ගොඩාක් ළමයි කරන්නේ මොකක්ද දන්නවද? මෙතන මේ සමීකරණයට මේක දාලා ත්වරණය හොයාගෙන ආයේ මේ සමීකරණයට ඕකම දාලා ත්වරණය ආදේශ කර ගන්නවා. විලැජ්ජාවේ සන්තෝෂපණය. මේකත් මේ කෙටි ක්‍රම නෙමෙයි. එතකොට මෙයාගේ v වර්ග ඍණ u වර්ග බෙදීම s කියන්නේ කවුද? 2 වර්ග ඍණ බිඳුවේ වර්ග බෙදීම s කියන්නේ මේ දුර 10යි. සමාන වෙනවා. මෙයා සඳහා v වර්ග ඍණ u වර්ග කියන්නේ 4 වර්ග ඍණ 2 වර්ග. 4 වර්ග ඍණ 2 වර්ග බෙදන කාගේද පුතේ? s ගේ. මෙතන එන්නේ 4 බෙදීම 10යි. සමානයි. මෙතන 16 4ක් අඩු කරාම 12 බෙදීම s. ඒතර s සමානයි කවුද පුතේ? 4ට මෙයා කැපුණම 3යි. 30 මීටර. 30 මීටර නෙවෙන්නේ. 40 නෙවෙයිනේ. නෑ. අපෙන් අහන්නේ සම්පූර්ණ දුරනේ. චලිත වෙච්ච මුළු දුර. ඉතින් මෙයා 30යි නම් මේ 30යි මේ 10යි කොහොම මෙච්චර කරන්නේ පුතේ? 40යි. එහෙනම් එම නිසා මුළු දුර වෙන්නේ 10 ධන 30යි. 10 ධන 30 කියලා කියන්නේ 40යි. ඉතින් ළමයි මෙච්චරවත් කෙටි ක්‍රමෙන් හදන්නේ නැහැ. ළමයි හදන්නේ මේකට චලිත සමීකරණ දාලා ත්වරණය හොයාගෙන ආයි මේකට චලිත සමීකරණ දාන එක. හරි අමාරු ජාතික අපරාධයක්. හරි දැන් මම කියලා දෙන්න පුතේ. ඕක විසඳන කෙටි ක්‍රමය. ඉස්සලාම කියන්නම් පුතේ මෙන්න මෙහෙම දෙයක්. වඩා ලේසි සාමාන්‍ය ක්‍රමය. කෙටි ක්‍රමය එච්චර ලේසි නැහැ. ලේසි නැහැ කියන්නේ මෙහෙමයි පුතේ. පුරුදු වෙන එක ලේසි නැහැ. සාමාන්‍ය ක්‍රමයට හදන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඕන කෙනෙකුටත් බෑ හරියට වැඩ කරන්න. කෙටි ක්‍රමයේ පුරුදු වෙන්න පුතේ පුළුවන් වෙන්නේ කෙටි ක්‍රම වල පුරුදු වෙන ළමයිට. කෙටි ක්‍රම වලට හැමෝටම පුරුදු වෙන්න පුළුවන්ද? බෑ. ඒකට අවශ්‍යතාවය තියෙන්න ඕන. ටැලන්ට් එක තියෙන්න ඕන. තමන් කවුද කියලා විශ්වාස කරන දරුවෝ වෙන්න ඕන. කෙටි ක්‍රම වලට පුරුදු වෙන එක ලේසි වුණා නම් ඒක හොඳ නෑ. හැමෝම කරයි. ඕනම ලේසි දෙයක් හැමෝම කරනවා. හැබැයි පුතේ පුරුදු වුණාට පස්සේ කෙටි ක්‍රම වලට ඔයා පුරුදු වුණාට පස්සේ ගණන් හදන ටොප්ස් කෙටි ක්‍රම වලට පුරුදු වෙන්න මෙහෙම වෙනවා physics MCQ. මෙහෙම වෙනවා physics MCQ. මතක තියාගන්න. මෙහෙම පුතේ
දැන් ওই v වර්ග සමාන වෙන පුතේ u වර්ග දාන 2යි a අරකම තමයි. මෙයා නියතයි 2 නියතයි. එහෙනම් මෙයා මේ පැත්තේ ගෙනච්චු විස්ථාපනයේ සමානුපාතික නෝ v වර්ගන u වර්ගයට. ඉතින් දෙවන අවස්ථාවේදී බලන්න. විස්ථාපනයේ සමානුපාතික වෙන්නේ කාටද? මුළු විස්ථාපනය. නැත්නම් මෙයා ගත්තොත් 4 වර්ගෙන 2 වර්ග. නැත්නම් මේ මුළු විස්ථාපනය ගත්තොත් මේ මුළු විස්ථාපනය x කියලා ගන්නවා. ඉතින් මුළු විස්ථාපනය කියන්නේ 4 වර්ගෙන බිඳුව වර්ග. මේ 4 වර්ගෙන බිඳුව වර්ගයට සමානුපාතිකයි. පළවෙනි අවස්ථාවේදී මොකද? මේක හිතෙන් ගන්න. පළවෙනි අවස්ථාවේදී විස්ථාපනය 10යි. ඒ 10 සමානුපාතික වෙන්නේ කාටද? 2 වර්ගෙන බිඳුව වර්ග. 2 වර්ගෙන බිඳුව. ඉතින් පුතේ මෙයාගේ බෙදලා පස්සේ s කොච්චරද? හැමතිස්සෙම සමානුපාතිකත්වයක් ඉවත් කරාම නාමේ මේ සමාන වෙනවා. 4 වර්ග 16යි. 2 වර්ග 4යි. 16 4 බෙදලා 4යි. ඒ 4 මේ 10න් වැඩි කරාම මීටර් 4යි. ඉතින් ඔය පුරුදු වෙන්න ඕන මෙහෙමද? ඒක නැත්තම් මෙයාට චල සමීකරණ දාලා තෝරන්නේ හොයාගෙන මෙයාට චල සමීකරණ දාලා තෝරන්නේ හොයාගන්න ක්‍රමයේද? එහෙම නැත්තම් මෙහෙමද? ඔයා තීරණය කරන්න. ඔයා විශ්වාසයි නම් ඔයාට ටැලන්ට් එකක් තියෙනවා නම් O level ප්‍රතිඵල අමතක කරන්න. මෙච්චර කල් පුළුවන් ද බැරිද කියන එක අමතක කරන්න පුතේ. මේ අද වෙනකන් ඔයාට ඔක පුළුවන් වුණත් බැරි වෙනවද කියන එක අදාළ නැහැ. මෙතනින් පස්සේ පුතේ මේ පේපර් ක්ලාස් එකේදී කෙටි ක්‍රම පුරුදු කරනවා ඇති වෙන්නේ. ලංකාවේ කිසිම ගුරුවරයෙකුට කරන්න බැරි වෙන විදියට කරන්න නැති තරමට ඔයා පුරුදු වෙන්න. එහෙනම් විස්ථාපනයේ සමානුපාතිකයි v වර්ග නෙවෙයි වර්ගද මුළු විස්ථාපනය මෙයාගේ වර්ගයට සමානුපාතිකයි. පළවෙනි 10 සමානුපාතිකයි මෙයාගේ වර්ගයට. සමානුපාතිකත් ඉවත් කරනවා. බෙදෙනකොට සමානුපාතික ඉවත් වෙනවා. 10 මේ පැත්තට යනවා. උත්තරේ මීටර් 4යි. මේ විදිහට හදලා කෙටි ක්‍රමයකට හදාගන්න වීඩියෝ එක නතර කරලා. වීඩියෝ නතර කරන්න පුතේ. නතර කරලා සාමාන්‍ය විදිහටයි කෙටි ක්‍රමයටයි දෙකටම කරගන්න. ඊළඟට ප්‍රශ්න අංක 6. පුතේ මේ ප්‍රශ්න අංක 6ත් ගොඩක් ළමයිට වැරදිලා තිබිච්ච ප්‍රශ්නයක්. බලන්නකෝ. අංශුවක් අරය 2 මීටර වෙච්ච වෘත්තාකාර පතයක 2 ms ශ්‍රේණියක ඒකාකාර වේගෙන් ගමන් කරනවලු. අංශුව P සිට Q දක්වා චලිත වෙනකොට මේ P මේ ලක්ෂ්‍ය තමයි පුතේ P මේ ලක්ෂ්‍ය තමයි පුතේ Q. මෙතන මේ Q ලක්ෂ්‍යය. P සිට Q දක්වා චලිත වීමේදී ප්‍රවේග වෙනසේ විශාලත්වය සහ දිශාව නිවැරදිව දක්වයි. දැන් සමහර මෙන්න මේකට මේ බිඳුව කියලා උත්තරය තිබුණා නම් හොඳයි. ප්‍රවේග වෙනස බිඳුවයි කියන එකක් තිබුණා නම් හොඳයි. මොකද මෙතර ප්‍රවේගය සමාන නිසා ප්‍රවේග වෙනසක් නැහැ කියලා හිතන්න පුළුවන් සමහර කෙනෙක්ට. පුතේ මතක තියාගන්න. වේග වෙනස නම් බිඳුවයි. ඒකාකාර වෘත්තාකාර පතයක ඒකාකාර වේගය යනකොට වේගයේ වෙනසක් නැහැ. හැබැයි ප්‍රවේගය කියලා කියන්නේ දෛශික රාශියක්. ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක් නිසා ප්‍රවේග වෙනසක් සඳහා දිශාවත් බලපානවා. මම ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. පුතේ අපි නිකමට හිතමු මෙයා ආවේ r ලක්ෂයට කියලා. අපි නිකමට හිතමු මෙතෙන්දි වේගය v3 ඒත් v නේ. දැන් r සහ p අතර ප්‍රවේග වෙනස නම් කොච්චරක් වෙනවද? ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. අවසාන ප්‍රවේගය මේ පැත්තට v. ඒ කියන්නේ r හිදී ප්‍රවේග වෙනස ගන්න හදන්නේ මේ පැත්තට v. එම් අඩු වෙන්න ඕන මේ පැත්තට v. බලන්න දෛශික දිශාව මේ පැත්තට ගත්ත v ඍණ. මෙයා මේ පැත්තට ගත්තොත් ඍණ v නේ. එතකොට කොච්චරක් වෙනවද? 2යි v. එතකොට ප්‍රවේග වෙනසේ විශාලත්වය වෙන්නේ පුතේ 2යි v. බිඳුව නෙවෙයි. හරිනේ. දැන් අපිට අහන්නේ උත්තර නෙවෙයි. අපිට අහන්නේ මෙතන ප්‍රවේග වෙනස. ඉතින් ප්‍රවේග වෙනස ලබා ගන්න මෙන්න මෙහෙමයි. ආරම්භක ප්‍රවේගය මේ පැත්තට. මේ කරනවා v1 කියලා. අවසාන ප්‍රවේගය මේ පැත්තට v2 කියලා ගමුකෝ.
මේක දෙකම දෛශික. මම යටින් මෙහෙම ඉරි දැම්මේ නැති වුණාට මම මේකක් දාන්න. ඔන්න මේක ප්‍රවේග දෛශිකය. v1 දෛශිකය, මේක v2 දෛශිකය. දෙකේ විශාලත්වය v. ප්‍රවේග වෙනස කියන්නේ v2 ඍණ v1 දෛශිකයනේ. නේද? ඉතින් මෙතනින් පස්සේ අපිට පුළුවන් ප්‍රවේග වෙනස සලකමු. අපි ප්‍රවේග වෙනසයි සලකන්නේ යන්නේ. ඉතින් ප්‍රවේග වෙනස ගන්නකොට ප්‍රවේග වෙනස කියන්නේ පුතේ v2 ධන ඍණ v1 කියලා ගන්න පුළුවන්. ඒ අවසාන ප්‍රවේග දෛශිකයෙන් ආරම්භක ප්‍රවේග දෛශිකය අඩු කරනවා. කොහොම ගන්න පුළුවන්? අවසාන ප්‍රවේග දෛශිකයෙන් පුතේ ආරම්භක ප්‍රවේග දෛශිකය අඩු කරනවා. v2 ඍණ v1 කියන. හරිනේ. ඔය විදියට. ඒක ගන්න නම් මේ ධන v2 මෙහෙම තියෙද්දි මේ පැත්තට තියෙන v1 අර පැත්තට දානවා. එහෙනම් මෙතන වෙන්නේ v2 මේ පැත්තට තියෙද්දි මේ පැත්තට තියෙන v1 ඍණ v1 කරගන්න පුළුවන්. මෙන්න මේ දිශාවට ඍණ v1 දාලා. මම පන්තිය උගන්වද්දී දෛශික කරනකොට ඔය දේවල් පුතේ ඊටාම ලස්සනට සහ පැහැදිලිව විග්‍රහ කරා. ඊටාම ලස්සනට ඊටාම පැහැදිලිව මේ දේවල් විග්‍රහ කරා. එතකොට ප්‍රවේග වෙනසේ විශාලත්වය කියන්නේ මෙන්න මේකේ සංප්‍රයුක්තය. නේ? මේකේ සංප්‍රයුක්තය. ඉතින් මේකේ සංප්‍රයුක්තය ගන්න මොකද කරන්නේ? ඕකේ. මේක v1. එහෙනම් මේක පුතේ මේකත් ඍණ v1යි දෛශිකය. ඉතින් මෙන්න මෙයා මගේ ඔය සංප්‍රයුක්ත දෛශිකය ලැබෙනවා. ඉතින් සංප්‍රයුක්ත දෛශිකයේ r නම් මෙතනින් පටන් ගත්ත මෙතනින් ඉවරුණා වගේ. මෙයා v1 නම් මෙයා ඍණ v1, මෙයා ඍණ v1 නම් මෙයා ඍණ v1. නේ? මෙතනින් පටන් ගත්ත මෙතනින් අවසන් වුණා වගේ මෙන්න මෙයා මගේ තමයි සංප්‍රයුක්තය ලැබෙන්නේ. කවුද පුතේ? v2 ඍණ v1 දෛශික. ඉතින් දෛශික දෙක ඉදිරිය ගත්තා පස්සේ මෙයාගේ විශාලත්වය v, මෙයාගේ විශාලත්වය v. මෙයා ලැබෙන්නේ කොහොමද පුතේ? එහෙනම් r දෛශිකය වෙන්නේ මෙයා v නම් මෙයා v, මෙයාත් v නේ. මෙයාගේ වර්ග ධන මෙයාගේ වර්ගයේ වර්ගමූල තමයි මෙයා. එහෙනම් මෙන්නේ v වර්ග ධන v වර්ගයේ වර්ගමූල. එතකොට පුතේ 2යි v වර්ගයේ වර්ගමූල. එහෙනම් සංප්‍රයුක්තය සමාන වෙනවා මූල 2යි v ට. කොච්චර දේවල් කර කර ඉන්න ඕනේ මේක දැක්කම පේන්න ඕන. මෙයාත් v මෙයාත් v. v2 ඍණ v නේ ගන්න ඕන. එහෙනම් මෙතන v මේ පැත්තේ දෛශිකය ගන්නකොට මෙයාගේ v වර්ග ධන v වර්ගයේ වර්ගමූල කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද පුතේ? right. ඕවා මේවා දෛශිකවලදී ඔයා ඉගෙනගෙන තියෙනවා. දෛශික ඉගෙන ගනිද්දී ඔයා මේවා ඉගෙනගෙන නැත්නම් ඔයා අඩුවෙන් ඉගෙනගෙන තියෙනවා. දෛශික ඉගෙන ගනිද්දී පුතේ ඔයා මේ දේවල් ඉගෙනගෙන තියෙනවා. එහෙම නැත්නම් මේවා ඔයා අඩුවෙන් ඉගෙනගෙන තියෙනවා. දැන් දෛශිකවලදී පැහැදිලිව ඔය වගේ දේවල් අවබෝධ කරගන්න. ඉතින් මේ ටික මේ විදිහටම සටහන් කරගන්න. ඔකට ඉතින් ලොකු විවරණයක් දෙන්නේ වීඩියෝ එක නතර කරලා. ඕකේ. ඔය විදිහට සටහන් කරගන්න. ඊළඟ පුතේ නිව්ටන් නියමයට තාම ලස්සනට අපි ඉගෙන ගන්න එකක් ප්‍රශ්නයක් අහතේ තියෙන්නේ. නිශ්චලතාවෙන් මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වෙච්ච වස්තුවක් අතාරිනවලු සම්පූර්ණ තරාදියක විතර මීටර 1.8ක ඉඳලා මෙතන ගැටුණාට පස්සේ කිසිදු පොළාපැනීමක් වෙන්නේ නැතිලු. ඒ කියන්නේ පොළාපැනීමක් වෙන්නේ නැහැ. අවසාන ප්‍රවේගයේ බිඳුවයි. ඒ කියන්නේ මේ පැත්තට පොළාපනින්නේ නැහැ. හරිනේ. අපෙන් අහන්නේ මේ තරාදිය උපරි පාටාංක. තරාදිය පාටාංක කියන්නේ මෙයා මගින් පහළට ඇති කරන සඵල බලය. ඉතින් මෙයා මගින් පහළට ඇති කරන බලය ගන්න පුළුවන් මෙයා ගැටීම නිසා බලයක් ඇති වෙනවා. ඉතින් ගැටුම පවතින කාලය තත්පර 0.2 නම් අපිට කියන්න පුළුවන් පුතේ ඔය ගැටීම නිසා ඇතිවන බලය කැපිටල් F නම් අපිට ඔය ස්කන්ධයට බලය ගන්න පුළුවන් කොහොමද පුතේ? ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. මේ දේවල් දන්නේ නැත්නම් වහාම මට මැසේජ් එකක් දාන්න, අපිට මැසේජ් එකක් දාන්න. සිද්ධාන්ත හරියට ඔයාලට දෙන්න ඕනේ එකයි. ඉතින් බලය සමාන වෙනවා ගම්මිතාව වෙනස. අවසාන ගම්මිතාව mu.
මෙතන ගැටෙන ගම්මිතාව mu ආරම්භක ගම්මිතාව අවසානික බිඳුවයි. බෙදීම තත්පර දශම 2. ඔය විදිහට බලය හොයාගන්න පුළුවන්. මෙතන ස්කන්ධයේ ගැටීම නිසා තරාදිය මත ඇති වෙන බලය විදිහට හොයාගන්න පුළුවන්. එහෙනම් මෙතන ප්‍රවේගය අපි හොයාගන්න ප්‍රවේගය හොයාගන්න පහළට දානවා. මේ ස්කන්ධයට පහළ දානවා. v වර්ග සමානයි u වර්ග ධන 2s. මොකද ආරම්භක වේගය මෙයාගේ බිඳුවයි. ආරම්භක වේගය දන්නවා. කාලයනේ සම්බන්ධ නොවෙන්නේ. අවසාන ප්‍රවේගය හොයාගන්න විස්ථාපනයක් දන්නවා. කාලය සම්බන්ධ නොවෙන්නේ පුතේ. ත්වරණයේ g. ඉතින් කාලය සම්බන්ධ නොවෙන එකම චලිත සමීකරණය තියෙන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2s. එතකොට මෙතන නෝ v වර්ග සමානයි u කියන්නේ මෙතන බිඳුව ධන 2 වාරයක්. ත්වරණයේ 10 වාරයක්. s කියන්නේ පුතේ 1.8. එතකොට v සමානයි 18 දෙක වැඩි කරාම 36යි. 36 වර්ගමූල කියන්නේ 6යි ms ශ්‍රේණියක. v කියන්නේ අතරම u නේ. v කියලා දාලා තියෙන මෙතන පුතේ u. ඊට මෙතන බලය සමාන වෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ප්‍රවේගය 6යි. ගැටෙන ප්‍රවේගය 6 පොඩක් පනින්නේ. මෙතන තත්පර දශම 2යි. ඉතින් මෙතන බලය කොච්චරද පුතේ? නිව්ටන් 60යි. නිව්ටන් 60යි කියන්නේ කිලෝග්‍රෑම් කියලා 6යි. එහෙනම් ඔය ගැටීම නිසා ඇති වෙන බලය පුතේ කිලෝග්‍රෑම් 6යි. ඒ කිලෝග්‍රෑම් 6 තරාදී පාඨාංකය විතර වෙනවා. එහෙනම් මෙතන තරාදී උපරිම පාඨාංකය කොච්චරද පුතේ? කිලෝග්‍රෑම් 6 කියන දෙවන පිළිතුර. නේද? නෑ. නෑ. අපෙන් අහන්නේ පුතේ මේ වස්තුව ඇවිල්ලා තරාදී ගැටීම නිසා ඇති වෙන බලය නෙවෙයි. දැන් මේක ඉහළින් ඇවිල්ලා මෙහෙම ගැටෙනකොට ගැටීම නිසා ඇති වෙන බලය තමයි මේ. ගැටෙන කාලය තුල. ගැටෙන කාලය තුල ගැටීම නිසා පමණද බලය ඇති වෙන්නේ? නෑනේ පුතේ. එයාගේ බරත් ක්‍රියාත්මක වෙනවනේ. එහෙනම් එයාගේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් තියෙනවා. එහෙනම් අන්න ඒ උපරිම තරාදී පාඨාංකයට අර කිලෝග්‍රෑම් දෙකත් එකතු වෙනවා. එහෙනම් උපරිම තරාදියේ දැනෙන උපරිම පාඨාංකය මේ 2යි. මෙයාගේ ස්කන්ධය 2යි. මෙතන 6යි. වස්තු ස්කන්ධ 2යි. 8යි කිලෝග්‍රෑම් තමයි පුතේ. උපරිම පාඨාංකය වෙන්නේ. නිවැරදි පිළිතුර 3. දෙවන උත්තරේ ගහපළමයි. ගොඩාක් හිටිය පුතේ. මම දැක්කනේ. ඒක නිසා නිවැරදි පිළිතුර වෙන්නේ 3 පිළිතුර. අපි විවරණයක් ලියාගමු. වීඩියෝ එක නතර කළා මේක සටහන් කරගන්න. වීඩියෝ එක නතර කළා පුතේ මේක සටහන් කරගන්න. ලියන්න. උපරිම පාඨාංකය සඳහා වස්තුවේ බරත් එකතු විය යුතුය. වස්තුවේ බරත් එකතු විය යුතුය. වස්තුවේ බරත් එකතු විය යුතුය. අර නේද? වස්තුවේ බරත් එකතු විය යුතුය. එකතු විය යුතුය. පිළිතුර කීයද? පිළිතුර වෙන්නේ 3 පිළිතුර. පිළිතුර වෙන්නේ පුතේ 3 පිළිතුර. හරි. අපි දැන් යමු 8 වෙනි ප්‍රශ්නෙට. ඝර්ෂණය සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතන පුතේ රළු තිරස් මේසයක් මත තමයි මේ 10 කිලෝග්‍රෑම් තියලා තියෙන්නේ. මේ තන්තු සැහැල්ලුයිලු අවිතන්නේලු කප්පියේ සුමටයිලු. 10යි මෙයයි මේසයයි අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණ සංගුණකය සහ ගතික ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා. පාතකරය සලකන්න. n සමානයි 2 කිලෝග්‍රෑම් නම් මෙයා කිලෝග්‍රෑම් 2 මෙයා චලිත වෙන්නේ නැතිලු. පුතේ චලිත වෙනවද නැද්ද කියලා හොයාගන්න. ඊතර බල සටහන ලකුණු කරමු. මෙයාගේ බර පහලට mg මෙතන t මෙතන t එනම් මෙතන t මෙතන t. ඔය බල ලකුණු කරන විදිහ පුතේ දන්නවා. මට මේ පේපර් ක්ලාස් එකේදී පුතේ සිද්ධාන්ත උගන්වන්න බෑ. මෙයා තීරය දැනගෙන තියෙන්න ඕන. තීරය අවබෝධයෙන් එන්න ඕන. මේවා ඉතින් පුතේ මම ක්ලාස් වලදී තාම පැහැදිලිව සහ විග්‍රහ කරමින් ඉගෙනනවා. කවුරු හරි දරුවෙකුට මේ සම්බන්ධ හරියට සිද්ධාන්ත නැත්නම් සිද්ධාන්ත වීඩියෝ තියෙනවා හදපුවා. ඒව සඳහා විමසන්න. එතකොට මෙතන ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය. මෙතන පුතේ මේ අභිලම් ප්‍රතික්‍රියාව R සමාන වෙන 10G කියලා කියන පුතේ නිව්ටන් CI. ඉස්සලා බලන්න මෙයා චලිත කරන්න මෙතෙන්ට දෙන්න අවම බලය. මෙයා එහෙනම් ඒක සමාන වෙනවනේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මෙයාට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. නේ? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මෙයාට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒක සමානයි mu r ට. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය mu ගන්නේ
ගතික ඝර්ෂණ සංගුණකේ නෙවෙයි ස්ථිතික ඝර්ෂණ සංගුණකේ. සීමාකාරී අවස්ථාවේදී චලිත වෙන්නේ. චලිත වෙන්නේ නැත්නම් එතන අපි ගන්න අනිවාර්යෙන් ස්ථිතික ඝර්ෂණ සංගුණකේ දශම පහ. දශම පහ වාරයක් පාර කියන්නේ මෙතන අභිලම් ප්‍රතික්‍රියාව 100යි. එතන එනවා පුතේ කොච්චරද? නිව්ටන් 50යි. එහෙනම් මෙයා චලිත වෙන්න නම් අඩුම ගානේ මෙතන නිව්ටන් 50ක් දෙන්න ඕන. එහෙනම් මෙතන ස්කන්ධේ කිලෝග්‍රෑම් කීයක් වෙනවද පුතේ? කිලෝග්‍රෑම් 5ක් වෙනවා. එතකොට මෙතන ස්කන්ධේ කිලෝග්‍රෑම් 5ට වඩා අඩුයි නම් පද්ධතිය චලනය වෙන්නේ නැහැ. අපි තුමු කිලෝග්‍රෑම් 4යි කියලා මෙතන. කිලෝග්‍රෑම් 4 නම් මෙතන නිව්ටන් 40යි. එහෙනම් මෙතන දෙන්නේ 40යි. මේ 40 මගේ. මේ ඝර්ෂණ බලය අභිභව යන ප්‍රමාණවත් නේ. මේ නිව්ටන් 41 බලය ඝර්ෂණ බලය අභිභව යන ප්‍රමාණවත් නැති නිසා මෙයා මේ පැත්තට චලිත වෙන්නේ නැහැ. මෙයා මේ පැත්තට චලිත වෙන්නේ නැහැ. තේරුණා? චලිත වෙන්නේ නැති නිසා පුතේ මෙතන ඝර්ෂණ බලය මේ බලය වල නිව්ටන් 40 සමානයි. එහෙනම් ඔයා දැන් බලන්න. m සමානයි කිලෝග්‍රෑම් 2 නම් 10 කිලෝග්‍රෑම් චලිත නොවේ. එහෙනම් m සමානයි කිලෝග්‍රෑම් 2 නම් පැහැදිලිව චලිත වෙන්නේ නැහැ. m කියන්නේ කිලෝග්‍රෑම් 5ට වඩා අඩු නම් චලිත වෙන්නේ නැහැ. එහෙනම් ඒ සත්‍යය. b ප්‍රකාශය අඩුවක් තිබුණා. ඒකයි පුතේ අර පිළිතුරු දෙකට දුන්නේ. b සත්‍යද අසත්‍යද කියලා දන්නේ නැහැ. හරිද? ඒ සත්‍යය කියලා දන්නවා. b m සමානයි 6 කිලෝග්‍රෑම් නම් 10 කිලෝග්‍රෑම් ත්වරණය. ත්වරණය මෙච්චරයි කියලා දීලා තිබුණේ. හැබැයි ඒකේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තිබිච්ච නිසා අඩුපාඩුවක් තිබිච්ච නිසා මම ඔයගලන්ට ඒකට උත්තර දීපු විදිය කියන්න. දැන් පුතේ m සමානයි 6 කිලෝග්‍රෑම් නම් මෙතන ස්කන්ධය 60යිනේ. එතන බලය 60යි. එහෙම වුණා නම් මොකක්ද වෙන්නේ? එහෙම වුණා නම් වෙන දෙයක් මම පැහැදිලි වඳින්න. එහෙම වුණා නම් වෙන දෙයක් පුතේ මම පැහැදිලි වඳින්නම් වෙනම. m සමානයි 6 කිලෝග්‍රෑම් නම්. හරි. පුතේ මෙතන අපිට ගන්න පුළුවන්. m සමානයි 6 කිලෝග්‍රෑම් නම්. නේ? එතකොට මෙතන පැහැදිලිවම ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බල. එතන F ගතික කියලා ගන්න. හරිද? මොකද චලනය වෙනවා. මෙතනගේ කිලෝග්‍රෑම් 5ට වඩා වැඩි නම් චලනය වෙනවා. මොකද සීමාකාරී ඝර්ෂණ බල නිව්ටන් 50 කියන කිලෝග්‍රෑම් 5යි. 5ට වඩා වැඩි නම් මෙයා චලනය වෙනවා. එතකොට මෙතන තියෙන කොච්චරද පුතේ? කිලෝග්‍රෑම් 6යි. එතකොට එයා සඳහා බල අපි ලකුණු කරත් මෙයාගේ බර වෙන්නේ 15ට 6යි g. 6g කියන්නේ 60යි. මෙතන t වෙන මොකක් කර t යගේ. අතර t මෙතන t සමාන නේ. මෙතන t මෙතන t. අර r අරාගේම තමයි. ඒතර පැහැදිලිව පුතේ මෙයා ත්වරණය වෙනවා මේ පැත්තට. නේ? පැහැදිලිව මෙයාගේ ත්වරණය සමානයි. එතකොට මට කියන්න මෙතන ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය කොච්චරයි? අන්න ළමයිට වරදින තැන තමයි. එතෙන්දි ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය නිව්ටන් 50යි කියලාම ගන්නවා සමහර ළමයි. නෑනේ. නිව්ටන් 50 කියන්නේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලය. නේ? නිව්ටන් 50 කියලා කියන්නේ පුතේ පැහැදිලිවම සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට මෙතන යෙදෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය නෙවෙයි. චලිත වෙනකොට ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය ගන්න පුළුවන් F සමානයි μ නෝට් r වගේ සමීකරණ දාලා. එතකොට ඔය ගතික ඝර්ෂණ බලය μ නෝට් කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය. ගැටලුවේ දීලා තියෙන 0.2 කියලා. ස්ථිතික ඝර්ෂණ සංගුණකය තමයි 0.7. 0.5. ගතික ඝර්ෂණ සංගුණකය 0.2. 0.2 වාරයක් r කියන්නේ 100යි. එතකොට මේ ගතික ඝර්ෂණ බලය වෙන්නේ නිව්ටන් 20යි. එහෙනම් මට කියන්න ත්වරණය හොයාගන්න මොකද කරන්නේ? මේක කෙටියෙන් ගන්න පුළුවන්. කෙටි ක්‍රම කියලා දුන්නානේ පුතේ. කෙටි. මේ පැත්තට සඵල බලය කවුද? 60. ඍණ ඝර්ෂණ බලය. එහෙනම් සඵල මේ පැත්තට දාන F සමානයි ma. සඵලයකට මේ පැත්තට 60යි. 60 මේ පැත්තට 20යි. එහෙනම් සඵල ඝර්ෂණ බලය වෙන්නේ 60 ඍණ 20යි. මේ පැත්තට 60යි මේ පැත්තට 20යි. 60 ඍණ 20 සමාන. මෙතන ස්කන්ධය. මෙතන 10යි 6යි. 16යි. 16 වාරයක් ඒ. ඔක සුළු කරාම ඒ සමානයි. 40 බෙදීම 10 කියලා කියන්නේ 2.5 ms මිනික්. ඇත්තටම ඔහොම තමයි තිබුණේ. m සමානයි කිලෝග්‍රෑම් 6 විතර. ත්වරණය 2.5 ms ට 2 වේ කියලා තමයි
ප්‍රශ්නේ නිර්මාණය කරලා තිබුණේ. ඉතින් මේකේ අඩුපාඩුවක් වුණා. ඒක අඩුපාඩුවක් වෙච්ච නිසා පුතේ මම ඉතින් කොහොම B හරිද වැරදිද හරි කියලා තිබුණත් වැරදි කියලා තිබුණත් ලකුණු දෙනවා. හරිනේ ලකුණු දෙනවා. නමුත් අපි ඒක නොසලකා හරින්න හොඳ නැහැ. අපි ඒකට පිළිතුරු ලබා ගන්න ඕනේ. එහෙනම් B ප්‍රකාශය අතරින් C ප්‍රකාශය. N සමානයි 6 කිලෝග්‍රෑම් නම් තන්තු ආතතිය 45යි. ඉතින් තන්තු ආතතිය හොයාගන්න මොකද කරන්නේ? තන්තු ආතතිය හොයාගන්න මොකද කරන්නේ? ඉතින් මේකට F සමානයි නේද? නැත්නම් මෙයාට F සමානයි මේ දාන්න. නේද 6 කිලෝග්‍රෑම්ට දාන මේ පැත්තට F සමානයි මේ පැත්තට බලය තමයි T. ඍණ මේ පැත්තට බලය 20යි පුතේ. නේ මේ පැත්තට බලය T 10 කිලෝග්‍රෑම්. මේ පැත්තට T මේ පැත්තට ගති ඝර්ෂණ බලය 20යි. T ඍණ 20 සමානයි. ස්කන්ධය 10 වාරයක් මෙතන 2.5. එතන T සමානයි 25 ඍණ 20 කියලා කියන්නේ නිව්ටන් 45යි. එන C ප්‍රකාශය හරි. එන මෙන්න මේවට උත්තර ලකුණු දුන්නා. A සහ B කියන එකටත් ලකුණු දුන්නා. C හරිනේ නෑ. C හරි නිසා A තියෙන්නත් ඕන C තියෙන්නත් ඕන. A හරි C හරිනේ. A සහ C දෙකම තියෙන ඒවාට විතරයි ලකුණු දුන්නේ. A සහ C කියන එකටත් ලකුණු දුන්නා. සියල්ලම කියන එකටත් ලකුණු දුන්නා. C තියෙන්නම ඕන. හැබැයි හතරටත් ලකුණු දෙන්න නෝර නේද? නෑනේ. A තියෙන්නත් ඕන C තියෙන්නත් ඕන. A සහ C දෙකම තියෙන දෙකයි තියෙන්නේ. 3 සහ 5 සියල්ලම. එහෙනම් 3ටයි 5ටයි දෙකටම ලකුණු දුන්නේ ඒකයි. තේරුණානේ? අපි විවරණය සටහන් කරගමු. හොඳ දරුවෝ වගේ පුතේ මේ ගැටලුව අවබෝධුනේ නැත්නම් 3-4 සැරයක් කරන්න. ඒත් අවබෝධුනේ නැත්නම් පුතේ ඝර්ෂණය සහ නිව්ටන් නියම තියරි කරගෙන ඉස්සලා නිව්ටන් නියම තියරි කරන්න. ඊට පස්සේ තමයි පුතේ ඝර්ෂණය තියරි කරන්න ඕනේ. එතකොට මේ හැම දෙයක්ම හරිම ලේසි. ඉස්සලා නිව්ටන් නියම කරන්න ඕනේ. ඊට පස්සේ රේඛිකා මෙතා සංස්කෘතිය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ගතිය ඝර්ෂණය කරන්නේ. එතකොට මේ දේවල් පුළුවන් වෙනවා. අපි ලස්සනට විවරණය සටහන් කරගමු. ඉස්සර ඇඳ ගන්න පුතේ මේ රුක්මන මේ ටික කරගන්න. වීඩියෝ එක නතර කළා මෙන්න මේ ටික සටහන් කරලා. වීඩියෝ එක නතර කළා මේ ටික සටහන් කරලා. හරි ලියන්න මෙහෙම. සීමාකාරී ඝර්ෂණ බලය 50 කිලෝග්‍රෑම් 50 නිව්ටන් වල නිසා සිම්පල් එම්හියාගේ 5 කිලෝග්‍රෑම්ට වඩා අඩු නම් පද්ධතිය චලිත නොවේ. යෙදෙන ඝර්ෂණ බලය සිම්පල් mgට සමාන වේ. කැපිටල් A සත්‍ය වේ. ඊට පස්සේ ආයතරුවක් දාලා m සමාන 6 කිලෝග්‍රෑම් කියලා මේක සටහන් කරගන්න. හරි. ලියන්න පුතේ මෙහෙම. වීඩියෝ එක නතර කරලා සටහන් කරගන්න. යන්න. m සමාන 6 කිලෝග්‍රෑම් විට පද්ධතිය ත්වරණය වන අතර මේ විට ක්‍රියාත්මක වන්නේ ගතික ඝර්ෂණ බලයකි. ගතික ඝර්ෂණ බලයකි. හරි. ගතික ඝර්ෂණ බලයකි. හරි. එතකොට පුතේ මෙහෙම ලියන්න. පිළිතුර නැත්නම් B හදාගන්නකො පුතේ ඔයගොල්ලෝ. මම හරියට පිළිතුර දෙන්නම්. එතකොට ඔයගොල්ලෝ පිළිතුර ප්‍රශ්නේ හදාගන්න B කොටස 8 B කොටස හදාගන්න. m සමානයි 6 කිලෝග්‍රෑම් නම් 10 කිලෝග්‍රෑම් ත්වරණය 2.5 ms ශ්‍රේණි දෙක වේ. හරි. 5 කිලෝග්‍රෑම් 10 කිලෝග්‍රෑම් ත්වරණය 2.5 ms ශ්‍රේණි දෙක වේ. ඒ ප්‍රශ්නේ හදාගත්තම තුවා ලකුණු දුන්නා. ඊළඟ වතාවේ කරනකොට ප්‍රශ්නේ හරියට කරන්න. පිළිතුර 5 විතරයි. එහෙම වුණොත් දාන්න පිළිතුර 5 කියලා. 9. 9 දීලා තියෙන පුතේ මෝටර රථ තුනක් එකම ලක්ෂයකින් චලිතය ආරම්භ කරනවලු. සරලේකී මාර්ගික චලිතය වල ඒගොල්ලන්ගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඒ සඳහා මේක ඊට පස්සේ පුතේ B සඳහා මෙන්න මේක A
මේක B. C සඳහා ප්‍රස්ථාරක ප්‍රතියෝගය. හරිනේ. C සඳහා ප්‍රස්ථාරක ප්‍රතියෝගය. C සඳහා ප්‍රස්ථාරක ප්‍රතියෝගය. ඔන්න C සඳහා ප්‍රස්ථාරය. මොකද මේ වෙන්නේ? මේක මේ හරියට කෙලින් ඇදෙන්නෙත් නැහැ. බලන්න. T සමානයි T බෙදීම දෙකේදී රත දෙකේ විස්ථාපන සමාන වේ. පාඨ පබුරු නේ. මෙතන T බෙදීම දෙකයි මෙතන T. දැන් මෙතෙන්දී රත තුනේම ප්‍රවේග නම් සමාන වෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කවුරු වගේද විස්ථාපන ලැබෙන්නේ? ප්‍රස්ථාරය සහ කාලාක්ෂය අතර වර්ගඵලය මගින් තමයි විස්ථාපන ලැබෙන්නේ. ඒතර A ට අදාළ වර්ගඵලය මේ කොටස, B ට අදාළ වර්ගඵලය මේ කොටස, C ට අදාළ වර්ගඵලය මේ කොටස. පැහැදිලිවම A ගේ වර්ගඵලයට වඩා B ගේ වර්ගඵලය වැඩි, ඊට වඩා C ගේ වර්ගඵලය වැඩි. එහෙනම් A ට ඉස්සරහින් B ඉන්නවා, B ට ඉස්සරහින් C ඉන්නවා. T සමාන තත්පර දෙකේ ඒ වැරදි පටපපුරු. T සමාන T දී ඉදිරියෙම A රතේද පිටුපසින්ම C රතේද පවතී. T සමාන T දී බලන්න පුතේ මෙයාට අදාළ වර්ගඵලයයි. මෙයාට අදාළ වර්ගඵලයයි. මෙයාට අදාළ වර්ගඵලය සමානයි. වර්ගඵල සමානයි. පැහැදිලිව පේනවා. එහෙනම් තුන් දෙනාගේ විස්ථාපන මොකද වෙන්නේ? සමාන. එහෙනම් තුන් දෙනාම එකම විස්ථාපනයක් අරගෙන තියෙනවා. එහෙනම් තුන් දෙනා එක පේලියට ඉන්නේ. එකම මාර්ගෙ B වැරදි. C. A හා C රතවල සිටින මගීන්ට වඩා B රතේ සිටින මගීන්ට වැඩි අපහසුතාවක් දැනේ. පොඩ්ඩක් දැන් ඔයාලා බස් එකක යනකොට අපහසුතාවය දැනෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනකොටද නැත්නම් ත්වරණයෙන් යනකොටද මන්දරයෙන් යනකොටද? අපි බස් එක කියලා බ්‍රේක් යවුවා කියලා මන්දරේ වෙනකොට අපි ඉස්සරහට යනවනේ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මන්දනේ වෙනකොට පුතේ දැන් බස් රථයේ මෙහෙම මන්දනේ වෙනකොට බ්‍රේක් ගහනකොට මන්දනේ වෙනකොට මේ පැත්තට මන්දනයක් කියන්නේ මේ පැත්තට ත්වරණයක්. මේ පැත්තට ත්වරණයක් වෙන්න නම් අපි මතත් මේ පැත්තට ත්වරණයක් තියෙනවා. ඒකට අවශ්‍ය මේ පැත්තට බලයක් තියෙනවා. අපි කොහෙරේ අල්ලගෙන හිටියේ නැත්නම් බ්‍රේක් ගහපු ගමන් ඩෝන් කාලි ඉස්සරහට යනවා. ඒ අපිට ඒ මේ පැත්තට මන්දනේ වෙන්නේ. කියන්නේ මේ පැත්තට ත්වරණේ තියෙන. වෙන බලයක් නෑ. අල්ලගෙන හිටුත් ඉන්න පුළුවන්. නැත්නම් ඩෝන් කාලි ඉස්සරහට යනවා. ඒ වගේ එක සැරේට පෑගොම එක සැරේට යන්න හදරුට. මේ පැත්තට ත්වරණයක් තියෙන. නේ? මේ පැත්තට ත්වරණයක් තියෙන. මේ පැත්තට බලයක් තියෙන. තේ පැත්තට බලයක් නැත්තම් මොකද වෙන්නේ? ඒ පැත්තට බලය දෙන්න මේ පැත්තෙන් දෙන්නේ නැහැ. වාඩි වෙලා හරි හිටියද උන් ගාලා අනිත් පැත්තට පිටිපස්සට යන්න උත්සාහ කරනවා. අපිට. එතකොට ත්වරණයක් හෝ මන්දනයක් තියෙනකොට තමයි මගින්ට අපහසුතාවයක් දැනෙන්නේ. ත්වරණී හෝ මන්දනී වැඩි නම් අපහසුතාවය වැඩි. ත්වරණී හෝ මන්දනී වැඩි නම් ප්‍රති අපහසුතාවය වැඩි. ඉතින් ඒකේ ත්වරණයයි B ගේ මන්දනය සමාන නිසා මේ දෙන්නගේම අපහසුතාව සමානයි. මගින්ට දැනෙනවා. B ඒකාකාර ප්‍රවේගය නිසා අපහසුතාවයක් දැනෙන්නේම නැහැ. ඉතින් C කියලා තියෙනවා අනිත් පැත්තනේ. A හා C රතවල සිටින මගීන්ට වඩා B රතේ සිටින මගීන්ට වැඩි අපහසුතාවයක් දැනෙන්නේ බොරුනේ. B රතේ සිටින මගීන්ට අපහසුතාවයක් දැනෙන්නේම නැහැ. A සහ C රතවල සිටින මගීන්ට තමයි වැඩි අපහසුතාවයක් දැනෙන්නේ. නැ සියල්ලම අසත්‍ය කියන පස්වන පිළිතුරකට නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඔක පොඩ්ඩක් සටහන් කරගමු විවරණයක් ලියා ගන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වේගෙන් ලියන්න පුතේ වීඩියෝ එක නතර කරලා ලියන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරය සහ කාලාක්ෂය අතර වර්ගඵලය මගින් විස්ථාපනය ලැබේ. විස්ථාපනය ලැබේ. විස්ථාපනය ලැබේ. විස්ථාපනය ලැබේ. මේ නිසා T සමානයි T දෙකේදී කැපිටල් A හි විස්ථාපනය අඩුම වන අතර C හි විස්ථාපනය උපරිම වේ. T සමානයි T හිදී රත තුනේම විස්ථාපන සමාන වේ. රත තුනේම විස්ථාපන සමාන වේ. සමාන වේ. රතය ත්වරණය හෝ මන්දනයට ලක්වන විට රතය ත්වරණයකට හෝ මන්දනයකට ලක්වන විට මගීන්ට වැඩි අපහසුතාවයක් දැනේ. වැඩි අපහසුතාවයක් දැනේ. වැඩි අපහසුතාවයක් දැනේ.
හරිනේ වැඩි අපහසුතාවයක් දැනේ. right ආයෙත් ඒකටම ලියන්න. ත්වරණීය හෝ මන්දනීය වැඩි නම් අපහසුතාවය වැඩිය. ත්වරණීය හෝ මන්දනීය වැඩි නම් අපහසුතාවය වැඩිය. අපහසුතාවය වැඩිය. හරි නේද? දැන් බලන්න පුතේ ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 ඉඳලා තියෙන්නේ ආලෝකය නැත්නම් ප්‍රකාශ විද්‍යාව ප්‍රශ්න. ඉතින් සමහර දරුවෝ ආලෝකයේ સિદ્ધාන්ත කරගන්නේ නැතුව මේ පේපර් එක ලියන්නේ නැති. එහෙම දරුවන්ට ඉතින් මට කියන්න තියෙන්නේ මෙතනින් පස්සේ ටික ඔයාලා බලලා වැඩක් නැහැ. ආලෝකයේ ප්‍රශ්න තියෙනවා 10 11 12. 10 11 12 ප්‍රශ්න තුනම ආලෝකයේ ප්‍රශ්න. ඉතින් ආලෝකයේ સિદ્ધාන්ත කරගත්තේ නැති දරුවෝ මේක බලලා වැඩක් නැහැ. මෙතනින් පස්සේ ආලෝකයේ තියරි කරගන්න. දැන් මම ඔයාලා ගෲප් එකට දාලා තියෙනවානේ ආලෝකයේ තියරි. නේ? තියරි වීඩියෝ ටික දාලා තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන පුතේ මේ ටික බලන්න. ආලෝකයේ තියරි කරගත්ත දරුවන්ට 10 11 12 කියන්නේ ටොයිස් ප්‍රශ්න. එතකොට මෙතන පස්සේ මම උගන්වන්නේ ආලෝකයේ સિદ્ધාන්ත. දන්නවා කියන හිතාගෙන. මෙතන තියෙන පුතේ වීදුරු. මේ වීදුරු වර්තනාකේ තුන බෙදීම දෙකයිලු. ආලෝකයේදී වාතයේදී ආලෝකයේ වේගය දීලා තරංගයම දීලා වීදුරු තුලදී ආලෝකයේ වේගය සහ ආලෝකයේ වේගය හා වර්තනාංකය වන්නේ. ඉතින් වැරදි නේ මේක මේ ප්‍රශ්නේ වැරද්දක් ඒක ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ආලෝකයේ වේගය හා තරංගායාමයේ වන්නේ කියලා එන්න ඕන. මොකද වර්තනාංකය දීලා. වීදුරු තුල මේක ප්‍රශ්නේ හදා ගන්න පුතේ. ඒ වැරද්දට මම සමාව දෙන්නේ නැහැ. මේක මම දැන් දැක්කේ. වීදුරු තුල ආලෝකයේ වේගය හා වර්තනාංකය වන්නේ නෙවෙයි. වීදුරු තුල ආලෝකයේ වේගය හා තරංගායාමයේ වන්නේ. වීදුරු තුල ආලෝකයේ වේගය හා තරංගායාමයේ වන්නේ කියලා තමයි පුතේ. එතන තියෙනවා. ඉතින් මෙතන වර්තනාංකය අපි දන්නවා. වර්තනාංක ඒ තරංගයක් වාතයේ ඉඳලා මාධ්‍යයකට යනකොට සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. වර්තනයේදී අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් වර්තනාංකේ සමානව වාතයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකය කියන්නේ එක්ක රික්තයේදී ආලෝකයේ වේගය බෙදීම මාධ්‍යයේදී ආලෝකයේ වේගය. එහෙම නැත්නම් වර්තනාංකේ තව ක්‍රමයකින් ලියන්න පුළුවන්. රික්තයේදී නැත්නම් වාතයේදී තරංගායාමයේ බෙදීම මේ මාධ්‍යයේදී තරංගායාමයේ කියලා. නේද? ඉතින් ආලෝකය කරනකොට ආලෝකයේ වීඩියෝ ටික කරපු දරුවන්ට මේව ටොයිස්. ඉතින් වර්තනාංකයේ තුන බෙදීම දෙකයි. රික්තයේදී ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10 8යි. බෙදීම v අහන්නේ. එතකොට v කොච්චරද? 3 3 කැපිලා ගිහිල්ලා දෙකෙන් වැඩි කරන්නයි. 2 වැඩි කිරීම 10 8යි. ඒ මෙශ්‍රින එකයි. ඉතින් මෙතන ගත්තොත් 3 බෙදීම 2 සමානයි. ලැම්ඩා නෝට් කියන්නේ රික්තයේදී තරංගායාමයේ 450 බෙදන්න ඕන ලැම්ඩාගේ. එතකොට ලැම්ඩා කවුද පුතේ? 300යි මීටර. එහෙනම් 2 වැඩි කිරීම 10 8යි 300 නැනෝමීටර. මෙතන නැනෝමීටර නේද? එතකොට 2 වැඩි කිරීම 10 8 සහ 300 කියන නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. ඔක පුතේ හදාගන්න. වීඩියෝ එක නතර කරලා හදාගන්න. 11. හිස් බීකරයක පතුලේ ඇති ඕ සලකුණක් සමග චලාන්වීක්ෂයක් නාභිගත වෙලා තියනවලු. මේවත් පට්ටක ගහ ආලෝකය කරනකොට ඉගෙනවනේ. දැන් වර්තනාංකයේ 7 බෙදීම් 5ක් වෙච්ච පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් සෙන්ටිමීටර් 14කට ඔසත් මේ පුරවනවලු. එතකොට මෙතන 7 බෙදීම 5 සෙන්ටිමීටර් 14කට එසෙව්වට පස්සේ නැවත සලකුණ සමග නාභිගත කරන චලාන්වීක්ෂයේ චලනය කළ යුතු දුර සහ දිශාව. ඉතින් පුතේ මෙහෙම වර්තනාංකයෙන් වෙච්ච මාධ්‍යයක් දැම්මට පස්සේ අනිවාර්යයෙන් ප්‍රතිබිම්බය ඉහළට යනවා. ඔය ප්‍රතිබිම්බය ඉහළට යන දුර d දන්නවනම් පුතේ මෙච්චර ප්‍රමාණයකින් අනිවාර්යයෙන්ම චලනවීක්ෂයක් තියෙනවා. දැන් මේ ද්‍රවය දැම්මට පස්සේ මෙයාගේ ප්‍රතිබිම්බය මෙතෙන්ට යනවා. ඉහළින් බලනකොට. එතකොට ඔය d ට සමාන දුර අනිවාර්යෙන් චලනවීක්ෂය ඉහළට එසවෙනවා. සිම්පල් d ට සමාන දුරක් පුතේ. සිම්පල් d ට සමාන දුරක් අනිවාර්යයෙන්ම චලනවීක්ෂය ඉහළට එසවෙන්න ඕන. ඉහළට එසවෙන්න ඕන. තේරුණා නේද? දැන් එතකොට බලන්න.
ඔක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් d සමානයි කෙලිම d සමානයි t වාරය ඉකරින ඒ කියන්නේ n සමීකරණ නැත්තම් n සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු දාලා හදන එක. සත්‍ය ගැඹුරු 14යි මෙන්න මේ දෘශ්‍ය ගැඹුරු හොයාගත්තා නම් මේ දුර අඩු කරා මේ දුර ලැබෙනවා. ඉතින් ඔක හදන්න ලේසි කෙටි ක්‍රමයක් තියෙනවනේ. n සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු තමයි අපි දාන්නේ. මෙතන වර්තනාංකයේ 7 බෙදීම 5 කියන එකේ තේරුම මොකක්ද තියෙන්නේ? වර්තනාංකයේ 7 බෙදීම 5 කියන එකේ තේරුම තමයි සත්‍ය ගැඹුරු 7යි නම් දෘශ්‍ය ගැඹුරු 5යි කියන එක. සත්‍ය ගැඹුරු 7යි නම් දෘශ්‍ය ගැඹුරු 5යි. ඒ කියන්නේ 7ක් දුරින් තියෙන එක පේන්නේ කොච්චර දුරින්ද? 7ක් දුරින් තියෙන එක පේන්නේ 5ක් දුරින්. 7ක් දුරින් තියෙන එක 5ක් දුරින් පේනවා නම් කීයක් එස වෙනවද? 2යි. එහෙනම් 7කට 2ක් එස වෙනවා නම් 14ට කීයද? 4ක් එස වෙනවා. එහෙනම් මෙතන එස වෙනස 14යි නම් වැරදුනා. 7කට 2ක් නම් 14කට 4ක් එස වෙනවා. එහෙනම් මෙතන එස වෙනස 4යි නම් නැවත නාභිගත කරන චලන වීක්ෂය සෙන්ටිමීටර් 4ක් ඉහළට එස වෙන්න ඕන. පිළිතුර 1යි. විවරණයක් දෙනවා. ප්‍රතේ මේ අපහැදිලි තැන් නොතෙන් තැන් තියෙනවා වීඩියෝ එක නතර කරලා පිටිපස්සට ගෙනියන්න. පිටිපස්සට ගෙනියලා ආයි මුල ඉඳලා බලන්න මේ ප්‍රශ්නේ. හරි? හරි. වීඩියෝ එක නතර කළොත් යතගන්න. වීඩියෝ එක නතර කළොත් ඒක යතගන්න ඉක්මන් කරලා. හරි. ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. n සමානයි 7 බෙදීම 5 යනවා. සත්‍ය ගැඹුරු 7ක් නම් දෘශ්‍ය ගැඹුරු 5ක් වන බවයි. එනම් දෙකක් ඉහළට එසවේ. 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 ඉහළට එසවේ. මේ නිසා 14 සෙන්ටිමීටර් සඳහා සෙන්ටිමීටර් 4ක් ඉහළට එසවේ. සෙන්ටිමීටර් 4ක් ඉහළට එසවේ. සෙන්ටිමීටර් 4ක් ඉහළට එසවේ. මේ නිසා සලකුණ සමග නැවත නාභිගත කර ගැනීම සඳහා සලකුණ සමග නැවත නාභිගත කර ගැනීම සඳහා චලන වීක්ෂයද 4 සෙන්ටිමීටර් දුරක් ඉහළට එසවිය යුතුය. 4 සෙන්ටිමීටර් දුරක් ඉහළට එසවිය යුතුය. හරිනේ? හරිනේ පුතේ? බලන්න පුතේ ප්‍රශ්නාංක 12. 12 වෙනි ප්‍රශ්නේ බලන්න. රූපේ පරිදි කේන්ද්‍රය O මෙන්න O කේන්ද්‍රය. රූපේ පරිදි O කේන්ද්‍රය ගෝලාකාර ජල බිඳුවක් අතර. මේක පුතේ ජල බිඳුවක්. මේක ජල බිඳුවක් තියෙනවා. රූපේ පරිදි කේන්ද්‍රය O වෙච්ච O කේන්ද්‍රය වෙච්ච මේ ගෝලාකාර ජල බිඳුවක් මතට. මෙන්න මේ P ලක්ෂ්‍ය මෙතන තියෙනවා. අංශක 30ක පතන කෝණයක් සහිත ඒක වර්ණ ආලෝක කිරණයක්. ඒක වර්ණ ආලෝක කිරණයක් පතන වෙනවලු. හරිද? ඊට පස්සේ කියනවා ඒ ජලය තුළ වර්ධනය වී කිව්හිදී වාතයට නිර්ගමනය වෙන්න ඕනේ. කිව්හිදී වාතයට නිර්ගමනය වේ. නිර්ගත කෝණය වන්නේ. ඉතින් මේක 30යි නම් මෙතන කෝණය R නම් මෙතන නිර්ගත කෝණය අපිට හොයාගන්න පුළුවන්. මෙතන විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍ය නිසා අභිලම්බයේ දෙසට හැරෙනවා. මෙතන ගහන මාධ්‍ය ඉඳලා විරල මාධ්‍ය නිසා අභිලම්බයේ නිවතට හැරෙනවා. පුතේ ඔබ දන්නෝ මෙයා සහ මෙයා කියන්නේ එකම වෘත්තය අරයන්. එකම වෘත්තය අරයන් නිසා මේ දුරයි සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා R නම් මෙයා R. ඒ අංශක තියෙන ආවම R කින් යනවා නම් එකම ජලය නිසා R කින් ආවම මෙයා යන්න ඕන කොච්චරද පුතේ? අංශක 30ම තමයි. ඉතින් නිර්ගත කෝණයක් අංශක 30යි. ඉතින් වීඩියෝ බලපු දරුවෝ දන්නෝ හැම ගැටළු ආකෘතියක්ම මම ඔබට පැහැදිලි කරලා තියෙන්නේ. ඔබට විවරණයක් නැහැ. ඔක ඔය විදිහට සටහන් කරගන්න. පිළිතුර වෙන්නේ 3 පිළිතුර. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 13 14 කියන්නේ ධාරා විදුලිය ප්‍රශ්න. මේකත් මට කියන්න තියෙන්නේ ඔයා ධාරා විදුලිය වීඩියෝ ටික බලලා නෙවෙයි නම් මේ ටෙස්ට් එක ලිව්වේ.
ධාරා විදුලිතයේ වීඩියෝ ටික බලලා නේ මම කියන්නේ බලනවා කියන එක අදහස් කරේ. ධාරා විදුලිතයේ වීඩියෝ බලනවා කියලා අදහස් කරන නිකන් වීඩියෝ එක ඔහෙ බලාගෙන ඉන්න එක නෙවෙයි. ආයි මේ ටියුෂන් ක්ලාස් යන්න ඕනේ නැහැ පුතේ ආලෝකයේ පාඩම් මන් දීපු තීර ටික කරාට පස්සේ. ධාරා විදුලිතයේ මම දීපු තීර ටික කරාට පස්සේ ආයි ටියුෂන් ක්ලාස් වලට යන්න ඕනේ නැහැ. සියල්ල අඩුපාඩු රහිතව අංග සම්පූර්ණව දීලා තියෙනවා. කිසිවක් අඩුපාඩු නැහැ. අංග සම්පූර්ණව දීලා තියෙන නිසා නැවත ටියුෂන් වලට යෑම අවශ්‍යතාවයක් ඇති කරන්නේ නැහැ. ටියුෂන් යන්න ඕනේ නැහැ. ඉතින් ඒ ධාරා විදුලිතේ කරන්නේ නැතුව නම් මේ පේපර් එක කරන්නේ නතර කරන්න පුතේ. ධාරා විදුලිතේ ටික කරලා පොතක් අරගෙන හොඳට නෝට් ලියලා ඒ පාඩම දෙදෙසරක් විතර කරලා ඒ කරපු ප්‍රශ්නත් නැවත චුට්ටක් කරලා එන්න. එතකොට හරි පුතේ. එතකොට හරි. ප්‍රශ්නාංක 13 බලන්න දැන්. මෙතන තියනවලු පුතේ ඒකාකාර හරස්කඩක් නොවන ඒකාකාර නොවන හරස්කඩක් සහිත PQ සන්නායකයක්. ඒ කියන්නේ මෙතන හරස්කඩ වර්ගඵලය ක්‍රමයෙන් වැඩි වෙනවා. ධාරාවක් යනවලු. පුතේ ධාරාව යනකොට අපි දන්නවා මේක නිකන් සෑම කොටසක් කරාම ධාරාව නියතයි. ධාරාව වෙනස් වෙන්නේ නැහැ. බලන්න P Q දක්වා යන විට ධාරා ඝනත්වයේ ක්‍රමයෙන් අඩුවේ. ධාරා ඝනත්වයේ ක්‍රමයෙන් අඩුවේ. එතකොට මෙතන අපි දැනගන්න ඕන ධාරා ඝනත්වය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද පුතේ ධාරා ඝනත්වය කියන්නේ? ධාරා ඝනත්වයේ J නම් ධාරා ඝනත්වයේ J සමාන වෙන්නේ ධාරාව බෙදීම වර්ගඵලය. ධාරා ඝනත්වය කියන්නේ ඒකීය හරස්කඩ වර්ගඵලයක් කරා කලායන ධාරාවට. ඒකීය හරස්කඩ වර්ගඵලයක් කරා කලායන ධාරාව තමයි ධාරා ඝනත්වය කියන්නේ. එහෙනම් ධාරා ඝනත්වයේ J නම් J සමාන වෙන්නේ I බෙදීම Aට. J සමාන වෙන්නේ I බෙදීම Aට. එතකොට මෙතන මේ J සමාන වෙනවා. ධාරාව නියතයි. උතර ධාරාව නියතයි. ඉතින් මේ පැත්තට යන්න වර්ගඵලය වැඩි වෙනවා. ඉතින් වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ ධාරා ඝනත්වය අඩු වෙනවා. වර්ගඵලය වැඩි වෙනකොට පුතේ ධාරා ඝනත්වය අඩු වෙනවා. එහෙනම් මේ ප්‍රකාශය මොකද වෙන්නේ? සත්‍ය මේ දෙක අතර තියෙන ප්‍රතිරූප සම්බන්ධන වර්ගඵලය වැඩි වෙනකොට ධාරා ඝනත්වය J අඩු වෙනවා. P සිට Q දක්වා යන විට ඒකීය දිගක ප්‍රතිරෝධය ක්‍රමෙන් අඩු වේ. මොකද ඒකීය දිගක ප්‍රතිරෝධය කියන්නේ? ඒකීය දිග එකක්. 1 මීටර දිගක ප්‍රතිරෝධය. අපි දන්නවා. සන්නායකයක ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම Aට. ρ කියලා කියන ප්‍රතිරෝධකතාව නියතයි. ඒකීය දිගක් වෙනකොට දිග 1යි. එහෙනම් R සමානුපාතික කියන්නේ පුතේ 1ට Aට. රෝ කියන්නේ සන්නායකයේ ප්‍රතිරෝධකතාව. එයා නියතයි. ඒකීය දිගක කියනකොට L සමාන 1යි. ඒකීය දිගක ප්‍රතිරෝධය නෑ. එතකොට ඒකීය දිගක වෙනකොට L 1යි. එතකොට R සමානයි ρ L බෙදීම A. මෙයාට සමානුපාතිකයි. ඉතින් වර්ගඵලය වැඩි වෙනකොට ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒකීය දිගක එතකොට මේ R කියන්නේ ඒකීය දිගක ප්‍රතිරෝධය. ඒතර ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනවා. B සත්‍යයි. C P සිට Q දක්වා යන විට ඒකීය දිගක විභව බැස්ම ක්‍රමයෙන් අඩු වේ. විභව බැස්ම කියන්නේ විභවාන්තරය. අපි දන්නවා P සමානයි IR. ඉතින් ධාරාව නියතයි. දැන් ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනවනේ. මේ පැත්තට යනකොට වර්ගඵලය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙනකොට ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනවා. ඉතින් ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනකොට ඒකීය දිගක විභවාන්තරය අඩු වෙනවා. ඒකීය දිගක විභවාන්තරය කියන්නේ විභව බැස්ම තමයි ඒකීය දිගක විභව බැස්ම. එහෙනම් අයි බලන්න පුතේ. මේ පැත්තේ නේද ධාරාව වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වැඩි වෙනවා. ධාරා ඝනත්වය කියන්නේ ධාරාව බෙදීම වර්ගඵලය. වර්ගඵලය වැඩි වෙනවා ධාරා ඝනත්වය අඩු වෙනවා. ඒකීය දිගක ප්‍රතිරෝධය කියන්නේ දිග එකක් වෙනකොට ප්‍රතිරෝධය. රෝ කියන්නේ ප්‍රතිරෝධකතාව. එයා නියතයි. ඒ දිග එකයි. ඉතින් වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව අඩු වෙනවා. ඒකීය දිගක ප්‍රතිරෝධකතාව නේ ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනවා. V සමාන IR අනු ධාරාව නියතයි. ඉතින් ඒකීය දිගක ප්‍රතිරෝධය අඩු වෙනකොට ඒකීය දිගක විභව අන්තරය නැත්නම් විභව බැස්ම අඩු වෙනවා. ඉතින් ඔක්කොම සත්‍ය සියල්ල සත්‍ය කියන පිළිතුර 4. ඉතින් ඔකට වෙන විශේෂ විවරණයක් දෙන්නේ නැහැ. දෙන්න මෙහෙම P සිට Q දක්වා යන විට ධාරාව නියත වේ. හරි දැන් වීඩියෝ එක නතර කරලා මෙන්න මේ ටික සටහන් කරගන්න. වීඩියෝ එක නතර කළා පතේ මේ ටික සටහන් කරගන්න.
හරිනේ වීඩියෝ එක නතර කළා ටික සටහන් කරගන්න. බලන්න 14 වෙනි ප්‍රශ්න. 14 අපිට කියන්නේ දී ඇති පරිපථයේ S ස්විච් ඔෆ් වන විට. ඒ කියන්නේ මෙයා ඔෆ් වන විට මේ ඇමීටරයේ ධාරාව ඇමීටරයේ පාඨාංකය කියලා කියන පුතේ ඇමීටරයේ ධාරාව කියන්නේ මෙතන පාඨාංකය මෙතන I1 ලු. මෙතන යන ධාරාව I1. S ස්විච් ඔන් වෙනකොට මෙතන ධාරාව I2 ලු. I1 බෙදීම I2 අනුපාතය. ඉතින් මෙහෙම යනකොට මේ ස්විච් ඔෆ් නම් මේ ස්විච් ඔෆ් නම් මේ දෙකම නෑ වගේ. එතකොට මෙතන ප්‍රතිරෝධය කොච්චරද? පරිපථයේ ප්‍රතිරෝධය 6 2 8යි. මොකද මෙතන ප්‍රතිරෝධය නැහැ. මෙතන 6 මෙතන 2 8යි. මෙතන ස්විච් ඔන් කරාට පස්සේ මේක තුනක් යනවා. මෙතන 6යි මෙතන 2යි. දැන් බලන්න පුතේ මෙතන සමක ප්‍රතිරෝධය කොච්චරද? මෙතන 8යි මෙතන 8යි. මේ 8යි සමකේ කොච්චරද? 4යි. මෙතන පුතේ 8යි. මෙතන පුතේ 8යි. මේ 8 සහ මේ 8 සමකේ කොච්චරද? 4යි. මේ 8 සහ මේ 8 සමකය 4යි. මේ 8 සහ මේ 8 සමකය 4යි. ඉතින් ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනවා. සමක ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනවා නම් පරිපථයක ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනකොට මුළු ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනකොට ධාරාව දෙගුණින් වැඩි වෙනවා. ඒ V සමාන IR නේ. V නැත්තම් E සමාන IR නේ. මෙතන E මේ පරිපථය R නේ. ඉතින් පුතේ E නියතයි. මෙයා නියතයි. ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනවා. ඉතින් ප්‍රතිරෝධය දෙගුණින් අඩු වෙනකොට ධාරාව දෙගුණින් වැඩි වෙනවා. එහෙනම් I2 සමාන වෙනව කවුද? I1 වැඩි කිරීම 2. I1ට වඩා දෙගුණකින් වැඩි. ඉතින් සමහර ළමයි ඉන්නවා මේ වගේම කර්චොෆ් නියම දාලා හදන. විලැජ්ජාවේ සන්තෝෂපණය. පළවෙනි අවස්ථාවට කර්චොෆ් දාලා එක සමීකරණයක් කරනවා. දෙවෙනි අවස්ථාවට කර්චොෆ් දාලා තව සමීකරණයක් කරනවා. විලැජ්ජාවේ සන්තෝෂපණය. මම ඔයාලා පුරුදු කරන්නේ මෙහෙම උත්තර ගන්න. මේ පළවෙනි පේපර් එක විතරයි. මේකේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉස්සරහට අපි ලකුණු ටික ටික වැඩි කරගමු. එතකොට පුතේ එහෙනම් I1 බෙදීම I2 කවුද පුතේ? I1 බෙදීම I2 කියන්නේ දෙකෙන් එකයි. I1 බෙදීම I2 වැරදුනාද? අයිබන් මම දීපු උත්තරේ මොකක්ද? මම දීපු උත්තරේ වෙනස් උත්තරයක් දුන්නේ. 14ට මම දීලා තියෙන දෙවෙනි උත්තරේ. 14ට දුන්නේ දෙවෙනි උත්තරේ බලන්න හරිද? කලින් ධාරාව I1. දැන් ධාරාව මොකද්ද වෙන්නේ? ප්‍රතිරෝධය දෙගුණකින් අඩුයි. ප්‍රතිරෝධය දෙගුණකින් අඩු නිසා පුතේ ධාරාව දෙගුණකින් වැඩි. ඉතින් දෙක සමාන වෙනවා I1 වගේ දෙගුණයක්. I1 බෙදීම I2 අහන්න දෙකෙන් එකයි. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ. පළවෙනි පිළිතුර. එතකොට පුතේ ලකුණු වෙනස් වෙයි. දැන් බලන්න පුතේ අවසාන ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ ගොඩක් ළමයි විවරද්ද කියලා තිබුණා. මම කියන වරදට තැන. ඔන්න පුතේ සන්නායකයක ප්‍රතිරෝධය R ලු. මෙයාගේ ප්‍රතිරෝධය R ලු. උෂ්ණත්වයේ නියතවතයේදී ආගේ දිග 110කින් වැඩි වෙනසේ අදිනවලු. එතකොට 110ක් කියන්නේ මෙතන දිග එනනම් මෙතන දිග කොච්චරයි? 110කින් වැඩි වෙනවා. එතකොට කලින් තිබුණේ 100යි නම් දැන් තියෙන්නේ 110යි. එතකොට 100ට වෙනකොට කලින් තිබුණේ L නම් දැන් තියෙන්නේ 1.1 L. හරිනේ? නව ප්‍රතිරෝධය. ඉතින් නව ප්‍රතිරෝධය R dash නම් අපි දන්නවා R සමානයි ρ L බෙදීම A නේ. අනව. ඉතින් මෙතන ප්‍රතිරෝධය R dash බෙදීම මෙතන ප්‍රතිරෝධය බෙදීම මෙතන ප්‍රතිරෝධය සමානයි. මෙතන එන කවුද පුතේ? ρ නියතයි. L කියලා කියන්නේ 1.1 L බෙදීම A බෙදනවා. කාගෙද පුතේ? මෙතන R සමාන වෙන්නේ ρ L බෙදීම වර්ගඵලය A. ඉතින් මෙතන කොච්චර කරනවද? ρ L බෙදීම ρ පිළ ගිහිල්ලා ρ L බෙදීම A ρ L බෙදීම A එක පිළ ගිහිල්ලා R මේ පැත්තට එනවා. R dash සමාන වෙන පුතේ 1.1 R. R dash සමාන වෙන්නේ 1.1 R. නේද පුතේ? ගොඩක් ළමයා හදලා තියෙන උමයි. ගොඩක් ළමයා හදලා තියෙන උමයි. ඔක වැරදි.
මොකද දන්නවද? ඇයි දිග වෙනස් වෙනකොට වර්ගඵලයක් වෙනස් වෙනවනේ පුතේ. නේ? මෙයාගේ පරිමාව නියතයිනේ. නේ? මෙයාගේ පරිමාව නියත නිසා මෙතන හරස්කඩ වර්ගඵල වැඩි කිරීම දිග මෙතන හරස්කඩ වර්ගඵල වැඩි කිරීම දිගට සමාන වෙනවා. කියන්නේ A' වාරයක් 1.1න් සමාන වෙන්න ඕන මෙතන හරස්කඩ වර්ගඵලය. A වැඩි කරනවා මෙතන දිගේ. එතකොට A' සමාන වෙන්නේ කාටද? AL බෙදීම නැත්නම් L ටෙල් කැපිලා ගිහිල්ලා A බෙදීම 1.1. ඔන්න ඔතනින් පස්සේ තමයි මෙතන. එහෙනම් A' කියන්නේ පුතේ මෙතන A. A කියන්නේ A' කවුද පුතේ? A බෙදීම 1.1. දැන් රෝ L බෙදීම A රෝ L බෙදීමට කැපිලා යනවා. මේ 1.1ත් උඩට යනවා. එතකොට 1.1 වර්ග වෙනවා. ඒතර R මේ පැත්තට ගේන. ඒතර R' සමාන වෙනවා 1.1 වර්ග 1.21. 1.21 R තමයි නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්න පුතේ. දෙවන පිළිතුර 1.21 R වෙන්නේ. නිවැරදි පිළිතුර. තේරුණානේ? එහෙනම් දැන් හොඳට තේරුම් ගන්න. දැන් තාම නිවැරදිව සහ අවබෝධයෙන් පුතේ මේක තේරුම් ගන්නට ඕන. දිග වැඩි කරනකොට වර්ගඵලයක් වෙනස් වෙනවා. මොකද පරිමාව වෙනස් වෙන්නේ නැහැ කම්පිය අදිනකොට. එතකොට මෙතන නව වර්ගඵලයේ A' හොයා ගන්නවා. නව වර්ගඵලය හොයාගෙන තමයි මේක ගන්න වෙන්නේ. වීඩියෝ එක නතර කළා ඉත තව බලන්න. හරි ලියා ගන්න පුතේ විවරණය. මෙතන මේ රෝ නියත වෙන්නේ මොකෝ? මේ රෝ නියත වෙන්නේ උෂ්ණත්වයේ නියත නිසා. උෂ්ණත්වයේ මත තමයි ප්‍රතිරෝධකතාව රඳා පවතින්නේ. ලියන්න පුතේ. උෂ්ණත්වයේ නියත නිසා ප්‍රතිරෝධකතාව නියත වේ. උෂ්ණත්වයේ නියත නිසා ප්‍රතිරෝධකතාව නියත වේ. නියත වේ. කම්බිය අදින විට සඵල පරිමාව නියත නිසා කම්බිය හරස්කඩ ශේෂ්ඨඵලයද වෙනස් වේ. කම්බිය හරස්කඩ ශේෂ්ඨඵලයද වෙනස් වේ. කම්බිය හරස්කඩ ශේෂ්ඨඵලයද වෙනස් වේ. මේක ලබා ගන්න වීඩියෝ එක නතර කරලා. හරි. ඔතනින් ඉවරයි. වීඩියෝ එක නතර කරලා දාගත්තා. දැන් පුතේ පළවෙනි පේපර් එක සාකච්ඡා කරා. අපි ලබන සතියේ තව පේපර් එකක් ඔය විදිහට සාකච්ඡා කරමු. දැන් ඔයාලා මහන්සි වෙනවා වගේම තමයි ඉතින් මමත් පුතේ ඔයාලා වෙනුවෙන් මහන්සි වෙනවා. පැහැදිලිවම මමත් ඔයාලා වෙනුවෙන් දැන් මේ වෙලාව බලන 12ට 10යි. රාත්‍රී 12ට 10 වෙලාව. ඉතින් දැන් මම නිදා ගන්න වෙන්නේ මේක කන්වර්ට් කරන්නත් පැයක් විතර යනවා. ඒකට අනිවාර්යයෙන්ම කන්වර්ට් කරලා YouTube අප්ලෝඩ් එකට දාලා තමයි නිදාගන්නේ. මට තව පැයක් විතර යනවා නිදාගන්න. ඉතින් පුතේ මම කැපවීමෙන් මහන්සියෙන් ඔබ වෙනුවෙන් මේ විදිහට සතියකට සැරයක් පේපර් එකක් කරනවා නම් හොඳ පේපර් එකක් හදලා පේපර් එක කරනවා නම් ඔයා පුතේ ඔයාගේ ජයග්‍රහණ වෙනුවෙන් අනිවාර්යයෙන් කැප වෙන්නේ. මැච් එක ගහන්න පිච් එකට වැස්සම ගහලා නතර වෙන කුසල් මෙන්ඩිස් වගේ වෙන්නේ නැතුව.